දුවේ පුතේ පළමු පරිච්ඡේදයේදී ඔබට මතක ඇති ප්‍රත්‍යාවර්ත ධාරාව ජනක යන්ත්‍රය තුල උත්පාදනය වෙන හැටි. ඒ ප්‍රත්‍යාවර්ත ධාරාවේ සමහර වෙනස් වීම කොහොමද ආමේචරය තුල ඇතුළු විලි හා කාබන් බුරුස් හරහා ඉවතට එන්නේ. ඒ වගේම ධාරාවේ වෝල්ටීයතාවයේ ක්ෂණික අගය අපි සමීකරණයක් ගත්තා sin θ ගෙන්. මේ sin θට අනුව සකස් වන නිසා එයට අපි සයිනාකාර තරංගයත් නිරන්තරයෙන් අංශක 180ට වතාවක්ම එම ධාරාව වෙනස් වන නිසා දිශාව වෙනස් වන නිසා ප්‍රතිවර්ත ප්‍රත්‍යාවර්ත කියන නමින් සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස අප එය හඳුන්වනවා. අප දැන් දෙවන පරිච්ඡේදය තුලදී බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මෙන්න මෙම ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයේහි මූලික ලක්ෂණයන් පිළිබඳව සාකච්ඡා කරන්න. මොනවා පිළිබඳවද මේ ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයේ මූලික ලක්ෂණ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්න. ඊට වැදගත් කාරණා කිහිපයක් ඉදිරියේදී ගණන් හදන්න තියෙනවා මේ පාඩමෙන්. ඔබ දන්නවා රචනා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රධාන ප්‍රශ්නයක් යොමු වෙනවා මූලික විදුලි තාක්ෂණ වේදය සහ විදුලි යන්ත්‍ර හා බල පද්ධති පාඩමට අදාළව. ඒ ගාන පුරාවටම සුළු කිරීමක් තමයි බොහෝ අවස්ථාවල තියෙන්නේ. ඒ නිසා අපි මේ පාඩම අවසානයේ තිබෙන සමාලෝචන ප්‍රශ්නවලදී ගණන් රාශියක් හදන්න බලාපොරොත්තු වෙනවා. විවිධාකාර පැතිකඩ ඔස්සේ ඒ පැතිකඩ ඔස්සේ සාදන ලද මෙම ගණන් වලට මෙම සමීකරණයන් ඊටාම වටිනා බව දුවේ පුතේ තේරුම් ගන්න. අපි දැන් එමු මේ සයිනාකාර තරංගය කොයි වගේද කියන කාරණාවට. ප්‍රත්‍යාවර්ත ධාරා සයිනාකාර තරංගයක් පහත රූපයේ පෙන්වා ඇති අතර එවැනි තරංගයක මූලික ලක්ෂණ වෙන්වෙන් වශයෙන් හඳුනා ගනිමු. එවැනි තරංගයක මූලික ලක්ෂණයන් අපි මේ ආකාරයට වෙන්වෙන් වශයෙන් හඳුනා ගමු. දැන් ඔබට රූප රාමුවේ ඊටම පැහැදිලිව පේනවා අන්න එවැනි ප්‍රත්‍යාවර්ත ධාරා තරංගයක්. මේ ප්‍රත්‍යාවර්ත ධාරා තරංගයේ මූලික ලක්ෂණ දෙස අප අවධානය යොමු කරන අවස්ථාවේදී මෙන්න මෙතන බිඳුව ලක්ෂය. මෙන්න මේ ස්ථානයට ආවම 180ක්. මේ ස්ථානයට ආවම 360ක්. අංශක කොච්චරක් වෙනවද? 360ක්. මේ කෝණය අපි රේඩියන් වලින් ගත්තාම ෆයි කියලා කියනවා අංශක 180ක්. ෆයි රේඩියන් වලින් මේ කෝණය මයින ඒකකයක් රේඩියන්. ඒ වගේම 2යි ෆයි කියලා කියනවා අංශක 360ක්. බලන්න බිඳුව ෆයි බෙදීම 2 අංශක කොච්චරද? 90යි. ඊට වැදගත් ෆයි 180යි. ඒ වගේම 3යි ෆයි බෙදීම 2 කියන අගය සමාන වෙනවා අංශක 270කට. ඒ වගේම 2යි ෆයි කියන එක සමාන වෙනවා අංශක 360කට. ඔන්න ප්‍රධාන අගයන් ටික. ඒ වගේම තවත් ෆයි බෙදීම 6 ෆයි බෙදීම 3 ඒ විදිහට අංශක 30 60ත් අපිට මෙන්න මේවා අගයන්ගෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අංශක සහ ෆයි අතර සම්බන්ධතාවයක් ඔබ විශේෂයෙන් මතක තියාගත යුතුයි. ඔබ දන්නවා මෙන්න මේ අපි සාකච්ඡාවට භාජනය කරනු ලබන මේ සයිනාකාර තරංගය භාජනය කරනු ලබන මේ සයිනාකාර තරංගයේ පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් පූර්ණ චක්‍රයක් වෙන්න ආමේචරය චුම්බක ක්ෂේත්‍රය මැද්දේ හරියටම වටයක් භ්‍රමණය විය යුතුයි. චුම්බක ක්ෂේත්‍රය මැද්දේ මොකක් විය යුතුද දුවේ පුතේ? හරියටම වටයක් භ්‍රමණය විය යුතුයි. වට භාගයක් භ්‍රමණය වන විට බිඳුවේ සිට ධන උපරිම වෙලා නැවත බිඳුව වෙනවා. ඊළඟ වට භාගයේදී ඍණ උපරිම වෙලා බිඳුව වෙනවා. මෙන්න මේ තරංගයේ තිබෙන ප්‍රධාන ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව අපි මෙන්න මේ ආකාරයට අවධානය යොමු කරමු. ඔබ දන්නවා මේ තරංගයට යන්න පුළුවන් උපරිම ප්‍රමාණය උපරිම උස ප්‍රමාණය මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් p අගය මේ vp අගය peak value මොකක්ද ඒකට කියන්නේ peak value එහෙම නැත්නම් සමහරලාට කියනවා vmax කියලා කියනවා. මේ යට තියෙන අගය මේ යට තියෙන අගයට අපි කියනවා ඍණ vmax එහෙම නැත්නම් ඍණ vp කියලා කියනවා. vp vmax ඍණ vmax ඍණ vp කියන නම් වලින් භාවිතා වෙනවා. ඒ තමයි යන්න පුළුවන් උපරිම අගය. මේ ආකාරයට බලමු මේ ලක්ෂණය කාලාවර්තය. ඊළඟට කාලාවර්තය.
මේ කාලාවර්තය කියලා කියන්නේ පූර්ණ චක්‍රයක්, පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් සම්පූර්ණ වීමට ගතවන කාලය. පූර්ණ චක්‍රයක්, පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් සම්පූර්ණ වීමට ගතවන කාලය කාලාවර්තයේ ටයිම් පීරියඩ් කියලා කියනවා. ඒවා තප්පර වලින්, මිලි තප්පර වලින් මැනීම සිදු වෙනවා. පූර්ණ චක්‍රයක්, පූර්ණ ප්‍රත්‍යාවර්තනයක් සම්පූර්ණ වීමට ගතවන කාලය මෙන්න මේවා තප්පරයෙන් පංගු. තප්පරයෙන් පංගු. ඒ රඳා පවතිනවා මේ ආමේචරය මේ චුම්බක ක්ෂේත්‍රය මැද්දේ භ්‍රමණය වන ශීඝ්‍රතාවය, භ්‍රමණය වන වේගය මත. මෙහිදී කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාවේ එක් චක්‍රයක්, ප්‍රත්‍යාවර්ත ධාරාවේ එක් චක්‍රයක් සම්පූර්ණ වීමට ගතවන කාලය කාලාවර්තය යනුවෙන් හැඳින්වේ. සම්පූර්ණයට ගතවන කාලය කාලාවර්තය යනුවෙන් හැඳින්වේ. මේ සංකේතවත් කරනවා t ගෙන්. එය මනිනවා ඒකක තප්පර වලින්. ඒකක මනින ඒකක මොනවා බවට පත්වනවද? මනින ඒකක තප්පර වෙනවා. මනින ඒකක තප්පර වේ. ප්‍රත්‍යාවර්ත ධාරාවේ එක් චක්‍රයක් සම්පූර්ණයට ගතවන කාලය කාලාවර්තයෙන් හැඳින්වේ. මනින ඒකක තප්පර බවට පත්වෙනවා. ඊළඟට අපි එනවා සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි. සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි. මොකද පුතේ සංඛ්‍යාතය කියලා කියන්නේ? කිසියම් ඒකක කාලයක්. ඒකක කාලය කියලා කියන්නේ තප්පරයක් තුළදී මේ වගේ පූර්ණ චක්‍ර කීයක් වෙනවාද? සම්පූර්ණ චක්‍රයන් කීයක් වෙනවාද? ඔබ දන්නවා අපේ නිවසට ලැබෙන ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවේ සංඛ්‍යාතය 50යි හර්ට්ස්. 50යි හර්ට්ස්. මේ 50යි හර්ට්ස් කියලා කියන්නේ අපේ නිවසට ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාවේ තප්පරයක් තුලදී පූර්ණ චක්‍ර තප්පරයක් තුලදී පූර්ණ චක්‍ර 50ක් ඇතිවන බවයි. පූර්ණ චක්‍ර 50ක් ඇතිවන බවයි මේ සංඛ්‍යාතය 50යි හර්ට්ස් කියන එකෙන් කියවෙන්නේ. පූර්ණ චක්‍ර 50ක් ඇතිවන බවයි සංඛ්‍යාතය 50යි හර්ට්ස් නැමැති ඒකකයෙන් කියවෙනු ලබන්නේ. ඔබට ඊටාම පැහැදිලි ඇති. දැන් බලමු මෙන්න මේ ආකාරයට කියනවා තප්පරයක් තුලදී ඇතිවන චක්‍ර ප්‍රමාණය සංඛ්‍යාතය යනුවෙන් හඳුන්වනු ලැබේ. තප්පරයක් තුලදී ඇතිවන චක්‍ර ප්‍රමාණය සංඛ්‍යාතය යනුවෙන් හැඳින්වනවා. එම නිසා මේ සංඛ්‍යාතය දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය t සමාන වෙනවා 1/f. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් t සහ f ගේ ගුණිතය කාට සමාන වෙනවා කියලාද? 1ට සමාන වෙනවා කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් t සමාන වෙනවා 1/f කියන සමීකරණය භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම මතක තබා ගන්න සංඛ්‍යාතයමයි ඒකකය තප්පරයට චක්‍ර cycle per second හෙවත් හර්ට්ස් නැමැති ඒකකයෙන් මනිනවා. තප්පරයට චක්‍ර cycle per second හෙවත් හර්ට්ස් නැමැති ඒකකයෙන් මෙන්න මේ සංඛ්‍යාතය මනිනවා. ඒ නිසා අපට ඕනෑම අවස්ථාවකදී t සමාන 1/f සමීකරණයට දාලා සංඛ්‍යාතයත් කාලාවර්තයත් හැවීමට හැකියාව තිබෙනවා. මේ සමීකරණයට දාදී මතක තබා ගන්න t ආදේශ විය යුත්තේ තප්පර වලින්, හර්ට්ස් වලින් සංඛ්‍යාතය ආදේශ විය යුතුයි. ඒ සමග තමයි මේ සම්බන්ධතාවය ගොඩනැගීම සිදුවන්නේ. ඔන්න අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ප්‍රධාන ලක්ෂණ දෙකක් කතා කරා. කාලාවර්තය, අනිත් එක කතා කරනවා සංඛ්‍යාතය එහෙම නැත්නම් ෆ්‍රීකවන්සි කියන එක. අපි තවත් ඉදිරියට යමු. උපරිම අගය peak value Amax කියලා කියනවා සයිනාකාර තරංගයේ වැඩිම උස, උපරිම උස ලෙස හඳුන්වනවා. අපි මේ ගන්න ප්‍රත්‍යාවර්ත තරංගය මෙන්න මෙහෙම ගන්න ප්‍රත්‍යාවර්ත තරංගයේ යන්න පුළුවන් උපරිම උස ප්‍රමාණය මෙන්න මේ උස ප්‍රමාණයට Vmax Vp අගය කියලා කියනවා. ඒ වගේම ඒ හා සමාන වෙනවා මේ පහළට යන ප්‍රමාණය ඍණ Vmax එහෙම නැත්නම් ඍණ Vp වලින් ඒ දෙකම හඳුන්වනු ලබනවා. ඍණ Vmax සහ ඍණ Vp වලින් ඒ දෙක හඳුන්විය හැකියි. ඍණ Vmax සහ ඍණ Vp වලින්
ඒ දෙක හැඳින්විය හැකියි. ඒ වගේම තවත් මේ දෙන්න හතර තවත් සම්බන්ධතාවයක් වෙනවා කුළු අතර අගය. මේ කුළු අතර අගය කියලා කියනවා දුවේ පුතේ මෙන්න මේ දෙන්න අතර පරතරය. මේ තියෙන මෙයා සහ මෙයා අතර පරතරය මේකට අපි කියනවා VPP කියලා. peak to peak value. මොකක්ද දෙකට කියන්නේ පුතේ? peak to peak value. ධන උපරිමය සහ ඍණ උපරිමය අතර වෙනසට අපි කියනවා peak to peak value කියලා. මේ ආකාරයෙන් ගත්තහම කුළු අතර පරතරය peak to peak value APK to PK VPP කියලාත් කියනවා. ධන උපරිමයත් මේ ආකාරයට කියනවා උපරිම ධන අගයත් උපරිම ඍණ අගයත් අතර පවතින වෙනස කුළු අතර අගය ලෙස හැඳින්වේ. සමමිතික සයිනාකාර තරංගයක් ගත් විට කුළු අතර අගය උපරිම අගයමින් දෙගුණයක් වෙනවා. AP to peak සමානයි දෙවතාවක් A max කියලා ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ මේකත් අපි තවත් කෙටියෙන් ගත්තොත් වෝල්ටීයතාවත් එක්ක වෝල්ටීයතාවත් එක්ක කෙටි කරලා ගත්තාම දුවේ පුතේ අපිට කියන්න පුළුවන් VP වගේ දෙගුණයක් සමාන වෙනවා කාටද VPPට කියලා ගන්න පුළුවන්. peak to peak value. ඒ අකුරෙන් අදහස් වෙන්නේ capital A කියලා කියනවා. එක්ක ධාරා වෙන්න පුළුවන් වෝල්ටීයතාව වෙන්න පුළුවන්. මේ දෙකටම අදාළයි ඈ. A කියලා ගන්න නිසා අය V වෙන්නත් පුළුවන්. A කියන අගය I වෙන්නත් පුළුවන්. වෝල්ටීයතාවත් එක්ක අපි වැඩ කරනකොට මේක අපි ගන්න පුළුවන් දෙවතාවක් VP සමානයි VPP කියලා. මේක තවත් කෙටි කරලා ගත්තොත් VP සමාන වෙනවා VPP කියන අගය කීයෙන් බෙදුවාමද දෙකෙන් බෙදලා ගත්තාම. VPP කියන අගය කීයෙන් බෙදලා ගත්තාමද දෙකෙන් බෙදලා ගත්තාම එය VP අගයට සමාන වෙනවා. ඊළඟට තවත් අපි ඔන්න ලස්සන සම්බන්ධතාවයකට එනවා වර්ග මධ්‍යන මූල අගය. මොකද්ද පුතේ අගය? වර්ග මධ්‍යන මූල අගය. root mean square value. root mean square value. දැන් ඔබ කලින් සාකච්ඡාවට භාජනය කරා කලින් පරිච්ඡේදයේදී මේ වෝල්ටීයතාවයේ ක්ෂණික අගයන් මේ තියෙන වෝල්ටීයතාවයේ ක්ෂණික අගයන් වෝල්ටීයතාවයේ ක්ෂණික අගයන් මේ මොහොතක් පාසා වෝල්ටීයතාව හෝ ධාරාව එකින් එක වෙනස් වෙනවා. එකින් එක වෙනස් වෙනවා. මේ හා සමානම අගයනුත් මෙන්න මේ දිශාවේ තියෙනවා ඍණ V1 ඍණ V2 ඍණ V3 ලෙස මේ අගයන් තව දුරටත් පහළට සමාන වෙනවා. එනිසා අපි මේ වෙනස් වන වෝල්ටීයතාවක් සහිත මේ ප්‍රත්‍යාවර්ත තරංගයට කිසියම් අගයක් දිය යුතුයි. සාමාන්‍ය අගයක්. ඒ සාමාන්‍ය අගය විශේෂයි. ඒ සාමාන්‍ය අගයට කියනවා වර්ග මධ්‍යන මූල අගය. මොකක්ද ඒකට කියන්නේ පුතේ? වර්ග මධ්‍යන මූල අගය. මෙහිදී අපි කෙටියෙන්ම කියනවා මේ ලැබෙන්නා වූ තරංගයේ ක්ෂණික අගයන් වර්ග කරන්න. ක්ෂණික අගයන් වර්ග කරන්න. මධ්‍යනය ගන්න, මූලය ගන්න. වර්ග කරන්න, මධ්‍යනය ගන්න, මූලය ගත්තාම අන්න එක විශේෂ අගයක් root mean square ගත්තාම එය VRMS ලෙස ප්‍රකාශ කරනවා. VRMS ලෙස ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ මෙන්න මෙහෙමයි. මේ කොටස මා බෙදා ගන්නවා කුඩා ක්ෂණික අගයන් n සංඛ්‍යාවකට. මෙයත් බෙදා ගන්නවා කුඩා වෝල්ටීයතා අගයන් n සංඛ්‍යාවකට. මේ දෙකම n සංඛ්‍යාවකට බෙදා ගැනීම සිදු කරනවා. මේ දෙකම n සංඛ්‍යාවකට බෙදාගෙන මෙයා වර්ග කරනවා. ඔන්න මම වර්ග කරනවා මේ ආකාරයට V1 වර්ග V2 වර්ග ඔය විදිහට Vn වර්ග දක්වා යනවා. හරිනේ? කෑලි කෑලි වලට ගන්නවා. Vn දක්වා යනවා. පහළ කොටසත් සමානයි. ඍණ V1 වර්ග වුණාම එයත් මොකක් වෙනවද? V1 වර්ගමයි. V2 වර්ගමයි. Vn වර්ගමයි. වර්ග කරා මධ්‍යනය ගන්නවා. මධ්‍යනය ගන්න මේ කෑලි සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. මෙයා වර්ග කරලා එකතු කරලා ඒ කෑලි සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. මේක එකතු කරා n දක්වා එකතු කරා උඩ කොටස. යට කොටසේ කෑලි ටිකත් එකතු කරනවා n දක්වා
බෙදනවා 2n ගෙන්. ඇයි? මෙතන ඉඳලා මෙතෙන්ට n සංඛ්‍යාවක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට n සංඛ්‍යාවක් තියෙනවා. එය බෙදනවා කාගෙන්ද? 2n ගෙන්. අන්න මධ්‍යනය ගත්තා. වර්ග කරලා මධ්‍යනය ගත්තා. දැන් පුතේ මූලය ගන්න අවශ්‍යයි. කියනවා මූලය ගන්න. අන්න මූලය ගත්තා. එම නිසා VRMS අගය ප්‍රකාශ කරන්නේ මෙන්න මේ ආකාරයටයි. VRMS. එම නිසා VRMS සමාන වෙනවා මූල දෙක ගන්නවා මෙහාට උඩට ඉහළ සංඛ්‍යාන මූලධර්ම වලින් ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මේ ටික සමාන වෙනවා කාටද? VPට. VPට. එම නිසා VRMS සමාන වෙනවා කාටද? VP බෙදීම මූල දෙකට. කාට සමාන වෙනවද දුවේ පුතේ? VP බෙදීම මූල දෙකට. මම මූලික විදුලි තාක්ෂණ වේදයේදීත් මතක් කරා. මම නැවතතාවක් මතක් කරනවා. ඊටාම වැදගත් කොටසක් නිසා මේ. එම නිසා VRMS සමානයි VP යට මූල දෙක වෙනවා. එhmenan ඕනෑම ප්‍රත්‍යාවර්ත සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාවක VP යගේ මූල දෙකෙන් බෙදලා ගත්තාම එය සමාන වෙනවා කාටද? VRMS අගයට. ඒ නිසා අපි ප්‍රත්‍යාවර්ත ධාරාව හඳුන්වන්නේ VP යගේ මූල දෙකෙන් බෙදලා එහෙම නැත්නම් VRMS විදියට. දැන් ඔබට තවත් ලස්සන දෙයක් මෙතනදී පැහැදිලි වෙනවා. මෙන්න මේ ආකාරයට බලන්න. මම කැල්කියුලේටරේ අරගෙන කැල්කියුලේටරෙන් මම ඔබට බෙදලා පෙන්නනවා. මෙන්න මේ අගය. එක බෙදීම මූල දෙක වෙනම ගන්නවා. මොකද්ද මම කරන්නේ? එක බෙදීම මූල දෙක. එක මූල දෙකෙන් මම ඔබට බෙදලා පෙන්නනවා. එක බෙදීම මූල දෙක. මූල දෙක කියලා කියන්නේ 1.4 සමාන වෙනවා. 0.7ට 0.7 ඒ නිසා දුවේ පුතේ අපිට මෙන්න මේ VRMS අගය මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. කොහොමද? VRMS සමාන වෙනවා VRMS සමාන වෙනවා එක බෙදීම මූල දෙක වෙනුවට මට ගන්න පුළුවන් 0.7 වතාවක් VP කියලා. ඔන්න මේ දශම සංඛ්‍යා භාග සංඛ්‍යාවකනුත් මේ විදිහට භාගයකනුත් මේ විදිහට දශම සංඛ්‍යාවකනුත් VRMS සහ VP අතර සම්බන්ධතාවය අපට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. දැන් මේ VRMS අගය කොහොමද අර්ථ දක්වලා තිබෙන්නේ? VRMS අගය අර්ථ දක්වලා තිබෙනවා දුවේ පුතේ මේ ආකාරයට කාලය සමග වෙනස් වන සයිනාකාර තරංගයක් වර්ග කර එහි මධ්‍යනය සොයා එම අගයෙහි වර්ගමූලය ගත්තිට එම අගය වර්ග මධ්‍යන මූලය ලෙස හැඳින්වේ. හරිනේ? බොහෝ විට නාමික අගය nominal values rated values ලෙස විදුලි උපකරණ වල සටහන් කරු ලබන්නේ මෙම වර්ග මධ්‍යන මූල අගයයි. අන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක වෝල්ටීයතාවය විදුලි උපකරණ බොහෝ එක්ක තියෙන්නේ මේ VRMS අගය. ඒ කියන්නේ උපරිමයේද? නෑ. මධ්‍යන අගයක්, විශේෂ මධ්‍යනයක්, වර්ග මධ්‍යන මූල අගයක්. වර්ග මධ්‍යන මූල අගය හා උපරිම අගය අතර සම්බන්ධතාවය අපිට මෙන්න මේ සම්බන්ධතාවයෙන් දක්වන්න පුළුවන්. ඊටාම වැදගත් සම්බන්ධතාවයක් බව දුවේ පුතේ තේරුම් ගන්න. ඊළඟට තවත් සාමාන්‍ය අගයක් ඇවරේජ් එකක් නිර්මාණය කරනවා. මේ ඍජුකරණයේදීත් සිදුවන ඍජුකරණය කියලා ඔබට මම ඉදිරියේදී කතා කරනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී ඍජුකරණය කියලා. මේ ඍජුකරණ පරිපථවලදී ප්‍රත්‍යාවර්ත ධාරාව ඍජුකරණය වුණාමත් මෙන්න මේ අගය තමයි සාමාන්‍ය අගය තමයි එන්නේ. නමුත් අපි දැනට මතක තියාගමු සාමාන්‍ය අගයක්. වෙනත් ආකාරයක සාමාන්‍ය අගයක් මේ වෝල්ටීයතාවට අපි අරගෙන තියෙනවා. එය මේ ආකාරයෙන් කියනවා ඍජුකරණය කරන ලද කාලය සමග වෙනස් වන සයිනාකාර තරංගයේ මධ්‍යන අගයක් ඒ සාමාන්‍ය අගය average V average කියලා කියනවා. V ආවා එහෙම නැත්නම් VAVG කියලා කියනවා. මේ සාමාන්‍ය අගය සහ උපරිම අගය අතර තිබෙන සම්බන්ධතාවය මෙන්න මේ පරිදි දාන්න පුළුවන්. AVG සමානයි 2 බෙදීම 5 වතාවක් ඒ max කියලා ගන්න පුළුවන්. ඒක මා කෙටියෙන් මේ ආකාරයෙන් ලියනවා. P ගෙන් V average VAVA කියලා කියන්නත් පුළුවන්. V average කියන්නත් පුළුවන්. දෙවතාවක් VP බෙදීම 5 මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන්.
මේ සමීකරණය මේ ඇවරේජ් එක ඇත්තටම ලැබෙනවා ඍජුකරණයේදී පූර්ණ තරංග ඍජුකරණයේදී ලැබෙන අගයට සමාන බවයි මෙහිදී ප්‍රකාශ කරන්නේ. එහිදී මම ඔබට මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ කරන පාඩම කරනකොට මතක් කරන්නම්. අර මූලික විදුලි තාක්ෂණ වේදයේදී විදුලි යන්ත්‍ර හා බල පද්ධති පාඩමේදී අපි සාකච්ඡා කරපු මේ සාමාන්‍ය අගයම තමයි ඒ ඍජුකරණයේදී ලැබෙන්නේ කියන කාරණාව දැනට මතක තියාගන්න. මේ ඍජුකරණය වුණාම ඍජුකරණය කියලා කියන්නේ මොකද්ද පුතේ? මේ ඍජුකරණය කියලා කියන්නේ එයත් මම ඔබට මතක් කරලා දෙන්නම්. මෙන්න මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමේ පළමු අරමුණ ඍජුකරණය, පූර්ණ තරංග ඍජුකරණය. අන්න මේ අර්ධ දෙකම එක පැත්තට එනවා. මේ අර්ධ දෙකට එනකොට මේ එක පැත්තට එනකොට මේක ආසන්න වශයෙන් සරල ධාරාවක් යයි ප්‍රකාශ කර හැකියි. මේ ආසන්න වශයෙන් එන සරල ධාරා අගය වැලියු එක විදිහට තමයි මේ සාමාන්‍ය අගය ප්‍රකාශ කරන්නේ. ඒ අපිට ගන්න පුළුවන් දෙකක් VP බෙදීම 5 කියන එකෙන්. ඒ නිසා මේ විදුලි උපකරණවල බොහෝ අවස්ථාවලදී මේ සාමාන්‍ය අගය භාවිතා කරන්නේ ඒ වෙනකොට අපි භාවිතා කරන්නේ VRMS අගයයි. නමුත් විශේෂ අවස්ථාවලදී මේ V average අගය භාවිතා කරන බවත් මතක තියාගන්න. එයත් එක්කම ඔබට තව දෙයක් පැහැදිලි කරන්නම්. මෙන්න මෙතන කැල්කියුලේටරේ මම අරගෙන කැල්කියුලේටරේ මම ඔබට බෙදලා පෙන්නනවා දෙක වෙනම 5 ගෙන්. දෙක වෙනම 5 ගෙන් බෙදලා පෙන්නනවා. දෙක 5 ගෙන් බෙදුවාම ලැබෙන උත්තරය බලන්න. දෙක බෙදීම 5 කියලා කියනවා 3.14. 3.14න් බෙදුවාම 0.636යි. 0.636යි. එහෙම නැත්නම් මේක අපිට ලියන්න පුළුවන් තවත් ආකාරයකට V average සමාන වෙනවා 0.636යි. දෙක බෙදීම 5 වෙනුවට වැඩි කිරීම VP කියන සම්බන්ධතාවයක් අපට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔය සම්බන්ධතාවයත් අපට ලබා ගැනීමේ හැකියාව තියෙන විශේෂ අවස්ථාවක්. මෙහිදී ඔබට තව අවස්ථාවක් පැහැදිලි කර දෙන්නම්. මෙන්න මේ ආකාරයට අර ප්‍රත්‍යාවර්ත ධාරා තරංගයම මදිනවා මේ විදියට. මෙහෙමනේ යන්නේ. හරිද? මේ අගය මොකද්ද පුතේ? VP. මේ අගය මොකද්ද? ඍණ VP. මේ දෙන්න අතර පරතරය මොකද්ද? VPP. හරිනේ? මේ කීයද? 0යි 5 බෙදීම 2යි 5 3යි 5 බෙදීම 2යි 2යි 5 බවට පත් වෙනවා. මේ θ කෝණය මේ වෝල්ටීයතාව වෙනස් වන ආකාරය පැහැදිලි ඇති. මෙතන ඉඳන් මෙතෙන්ට තරංග ආයාමය දොළන කාලාවර්තය තියෙනවා. දැන් දුවේ පුතේ අපි අගයක් ගන්නවා කිසියම් අගයක් ගන්නවා VRMS එකයි V average එකයි. හරියට නිකන් සරල ධාරාවක් වගේ. කෙලින් අගයක් එකම අගයක් බවට පත් වෙනවා. මෙන්න මේ අගයන් දෙක අපිට මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ VRMS අගයයි V average අගයයි අපිට මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. දැන් මෙහිදී උඩින්ම තියෙනවා යටින්ම තියෙන අගයන් දෙක ගත්තාම VRMS අගය තමයි උඩින් තියෙන්නේ. ඒකට හේතුව 0.7න් තමයි VP වැඩි වෙන්නේ. දැන් මේක අපි VP කියලා ගත්තොත් VP අගයට වඩා අනිවාර්යෙන් පහළින් තියෙනවා නේ. VP අගය 0.7න් තමයි වැඩි වෙන්නේ. ඒ වගේම V average අගය ගත්තොත් 0.636න් තමයි VP අගය වැඩි වෙන්නේ. ඒ නිසා VRMS අගයට වඩා V average අගය තරමක් පහළින් තියෙන බව දුවේ පුතේ මතක තබා ගන්න. ඇත්තටම සරල ධාරාගයක් ලෙස තමයි අපි ප්‍රකාශ කරන්නේ. අපි ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රකාශ කරනවා 230යි v50යි හර්ට්ස් කියලා. 230 කියන්නේ මොකද්ද? අන්න අර වගේ සරල ධාරාගයක්. එහෙමනේ හිතෙන්නේ. ඔව් ඒ වගේ. නමුත් එහෙම වෙනවද? නමුත් නෑ වෝල්ටීයතාව වෙනස් වෙනවා.
අප භාවිතයේ පහසු වීම සඳහා සාමාන්‍ය අගයක් ලෙස ප්‍රකාශ කරනවා. ඒ විශේෂ අගයක් VRMS අගය, අනිත් අගය V average අගය. ඒ සමගම ඔබ තවත් කාරණාවක් මතක තියාගත යුතුයි. මේ තමයි දුවේ පුතේ වෝල්ටීයතාවයේ වෙනස් වීම. ඒ වගේම මේ සමගම මේ ආකාරයට ධාරාවද වෙනස් වෙනවා. මේ ආකාරයට මේ සමග ධාරාවද වෙනස් වෙනවා. V වගේම අයිත් වෙනස් වෙනවා. V වගේම කවුරු වෙනස් වෙනවද? අයිත් වෙනස් වෙනවා. අපි කියනවා සමකලාවේ වෙනස් වුණා කියලා හිතන්න. සමකලාවේ ධාරාව බිඳුව වෙනකොට වෝල්ටීයතාවත් බිඳුවයි. ධාරාව උපරිම වෙනකොට වෝල්ටීයතාවත් උපරිමයි. නැවත ධාරාව බිඳුව වෙනකොට මෙය බිඳුවයි. සමකලාවේ විෂම කලාවේ කියලා කියන්නේ එක්කෙනෙක් ලීඩින් ලැගින් ඉදිරියෙන් හෝ පසුපසින් යනවා. ඒ උපාංගවල තිබෙන විශේෂත්වයන් ඔබ දන්නවා. ප්‍රතිරෝධ හරහා සමකලාවේ ප්‍රේරක ධාරිත්‍ර කරා යනකොට විෂම කලාවේ ගමන් කරනවා. කෙසේ හෝ අපි සමකලාවේ තියනවා කියලා හිතුවොත් මේ ධාරාවටත් අදාළව ධාරාවේ ක්ෂණික අගයනොත් අපි සලකා බලා ගත්තාම මේ ධාරාවටත් වෙනවා IP අගයක්. ඒ වගේම IPP අගයක් තියෙනවා. මේ IPP අගය දෙකෙන් බෙදුවාම තමයි කවුරු ලැබෙන්නේද? IP අගය ලැබෙන්නේ කියන කාරණා මතක තියාගන්න. ඒ වගේම අර වෝල්ටීයතාවට තිබෙන සංඛ්‍යාතයෙන්ම තමයි ධාරාවත් වැඩ කරන්නේ. ඒ තරංග ආයාමය දෙකම එක සමානයි. නමුත් මේ ප්‍රස්ථාරයේ විස්තාරය අනුව තමයි වෝල්ටීයතාවට වඩා විස්තාරය අඩු වගේක් තමයි ධාරාවට ලැබෙන්නේ. ඒ වගේම මේ ධාරාව අතර සම්බන්ධතාවය ධාරාවටත් අපි ගන්න පුළුවන් IRMS අගයක්. IRMS අගය ප්‍රකාශ කරාම එය අපිට ගන්න පුළුවන් IP බෙදීම මූල 2යි. මෙන්න මේ සම්බන්ධතාවය ගන්න පුළුවන්. ඒ වගේම අර ආකාරයෙන්ම IRMS සමානයි 0.7.7යි IP කියලා ගන්නත් පුළුවන්. මේ සම්බන්ධතාවය ගන්නත් පුළුවන්. ඒ වගේම I average අගය අපිට ගන්න පුළුවන් දෙකක් IP බෙදීම 5 කියන මේ සමීකරණයෙන් ගන්නත් පුළුවන් අර විදිහම තමයි අගයන් ටික. ඒ වගේම I average කියන අගය සමාන වෙනවා කීරත පුතේ 2 බෙදීම 5 කියලා කියන්නේ 0.636යි IP කියලා ප්‍රකාශ කරන්නත් හැකියාව ලැබෙනවා. ඔන්න ඔය සමීකරණ ඊටා වැදගත් ගණන් සුළු කිරීම කටයුතු සඳහා ඊටාම වැදගත් වෙනවා. අපි මෙන්න මේ සමීකරණත් එක්ක ඊටාම ලස්සන ගානකට අවතීර්ණ වෙමු. උදාහරණයකට මේ ආකාරයට බලමු ගාන 230ක් වී 50 හර්ට්ස් විදුලි සැපයීමට සම්බන්ධ කර ඇති විදුලි කේතලයක් සැපයීමෙන් ලබා ගන්නා ධාරාව 10ක් ඇම්පියර් නම් වෝල්ටීයතාවයේ හා ධාරාවේ උපරිමගිය සාමාන්‍ය අගය සොයන්න. ඊටාම ලස්සන ගානක්. මෙහිදී පුතේ අපි අගයන් ටික ලියා ගමු. මෙන්න මේ VRMS අගය තමයි කියන්නේ 230ක් V කියලා. VRMS අගය. පැහැදිලිද? ඊළඟට සංඛ්‍යාතය තමයි 50 හර්ට්ස් කියලා කියන්නේ. සංඛ්‍යාතය තමයි 50 හර්ට්ස් කියලා කියන්නේ. ඊළඟට IRMS අගය තමයි කීයද වෙන්නේ? 10ක් ඇම්පියර් බවට පත් වෙන්නේ. IRMS අගය තමයි 10ක් ඇම්පියර් බවට පත් වෙන්නේ. දැන් ඔය විදිහට තමයි උපකරණ වල ගහන්නේ. දැන් මතක තියාගන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාව වැඩ කර උපාංගයක් වෙනවා නම් එයාගේ IRMS කියලා දෙනවා නම් ඒ තියෙන 10යි ඇම්පියර්. 230ක් කියලා කියන්නේ මොකද්ද? VRMS අගය. සංඛ්‍යාත වෙනම ගහලා තමයි මීට අමතරව ඔබ දන්නවා වොට් අගය. තප්පරයකදී පරිභෝජනය කරන ජූල් ප්‍රමාණය එහෙම නැත්නම් වොට් අගයත් ප්‍රකාශ කරනවා. දැන් මේ ගානේ අහනවා වෝල්ටීයතාවයේ සහ ධාරාවේ. මෙන්න මේ වෝල්ටේජ් එක ගත්තොත් වෝල්ටීයතාවයේ සහ ධාරාවේ VP කීයද? ඒ වගේම V average කීයද? I ගත්තහම IP කීයද? I average කීයද කියලා ගානේ අහනවා. දත්ත දෙකක් දීලා සංඛ්‍යාතනෙන් අවශ්‍ය වෙන්නේ දත්ත 4ක් අහනවා. මෙන්න මේ ආකාරයට අපි ගාන සුළු කරමු. ඊටාම ලස්සනට සුළු කරන්න පුළුවන්. අපි ළඟ සමීකරණය තියෙනවා දුවේ පුතේ. මේ විදිහට
VRMS සමාන වෙනවා. කොහොමද? VP යට මූල 2යි. VP බෙදීම මූල 2යි. එම නිසා VP සමාන වෙනවා VRMS වතාවක් මූල 2. VRMS කීයද? 230 ගුණ කිරීම මූල 2යි V. අපිට මේ ලස්සනට සුළු කරන්න පුළුවන් මේ ආකාරයට 230 ගුණ කිරීම මූල 2. 230 ගුණ කිරීම මූල 2 1.414 සමාන වෙනවා 325.22ක්. 325.22ක් වීට සමාන වෙනවා. ඔන්න VRMS අගය හෙව්වා. දැන් අපිට හොයන්න තියෙන ඊළඟට V average අගය. V average අගය සමීකරණය කුමක්ද? V average අගය සමාන වෙනවා 2ක් VP බෙදීම 5. ආදේශ කරනවා 2 VP අගය හොයාගත්ත VP අගය 325.22 බෙදීම 5 අගය. අපිට මෙය සුළු කරන්න පුළුවන් මේ ආකාරයට. අපි මේ අගය සුළු කරලා ගන්නවා දුවේ පුතේ. 2 ගුණ කිරීම 325.22 සමානයි. එය බෙදනවා 5 කියලා කියන්නේ 3.14න්. සමාන වෙනවා කීයද? 207.14යි. සමානයි 207.14යි වීට. ඔන්න ඉතා පැහැදිලිව දුවේ පුතේ ඔබට පේනවා VRMS අගය නිරන්තරයෙන්ම V average අගයට වඩා වැඩිද නැද්ද? V average අගයට වඩා වැඩි. VR average අගයට VRMS අගය වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයෙන්ම IRMS 10ක් කියලා දීලා තියෙන නිසා අපිට IP අගය හොයන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට අපිට හොයන්න පුළුවන් දුවේ පුතේ IRMS සමාන වෙනවා IP බෙදීම මූල 2ට. IP බෙදීම මූල 2ට. එම නිසා IP සමාන වෙනවා IRMS වතාවක් මූල 2. IRMS අගය 10යි ගුණ කිරීම මූල 2යි. දැන් IRMS අගය මූල 2යි කියලා කියන්නේ කීයද? 1.414යි. 1.414යි 10 ගුණ කිරීම 1.414 ගුණ කරාම IP අගය වෙනවා 14.14කට. 14.14ක් ඇම්පියර්. දැන් ඉස්සල්ලා කතා කරපු පරිදි පුතේ VRMS අගය 230යි වෙන්නේ. VRMS අගය 230යි මේ VP නේ. VRMS අගය 230යි 230ට වඩා අනිවාර්යෙන් 207 අඩුයි. 207ට වඩා 230 වැඩි. 325 කියලා කියන්නේ VP කොහොමත් වැඩි. ඒ වගේම මෙතනත් වෙන්නේ දුවේ පුතේ 14.14 කියලා කියන IP IRMS අගය 10යි. ඒ විදිහටම I average සමානයි 2ක් VP බෙදීම 5. ආදේශ කරනවා 2 VP අගයට අපි එනවා IP අගයට එනවා IP අගයට එනවා දෙවතාවක් IP බෙදීම 5ට එනවා 2 ගුණ කිරීම IP අගය අපි හොයාගත්තා 14.14යි 14.14 බෙදීම 5 සුළු කරලා ගත්තාම මේ ආකාරයෙන් 2 ගුණ කිරීම 14.14 සමානයි. එය බෙදනවා කීයෙන්ද? 3.14න් සමාන වෙනවා 9.0.0කට. 9.0.0යි ඇම්පියර් වලට. අන්න දැක්ක නේද? I average අගය 9ක් වෙනකොට IRMS අගය 10ක් වෙනවා. ඒ දෙන්න ඉක්මවා IP අගය 14.14ක් වෙලා. ඉතාම හොඳ ගාණක්, ඉතාම වැදගත් ගාණක් IRMS VRMS අගයන් අතර සම්බන්ධතාවය ඉතාම මැනවින් පැහැදිලි කිරීම සඳහා. දැන් ඔන්න අපි දුවේ පුතේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරාවේ හැසිරීම් මූලික ලක්ෂණ ඇති වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. මේ අපි කතා කරේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනකය පිළිබඳවයි. අපි ඊළඟට තවත්
ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක් තියෙනවා තමයි තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනකය. ඔබ දන්නවා එකලා කියලා කියන්නේ එක සයිනාකාර තරංගයයි. නමුත් තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාවක මෙවැනි සයිනාකාර තරංගයන් තුනක් එකිනෙක අංශක 120 බැගින් වූ ලීඩ් වෙවි, ලැග් වෙවි, ඉදිරිගාමීව, පෙරටුගාමීව පිහිටා තිබෙනවා. එයාගේ ජව ප්‍රමාණය වැඩි. චුම්බක ශේෂ්ත්‍රය මැදයේ එක් සන්නායකයක් දගරයක් වෙනුවට වෙන වෙනම සන්නායක දගර තුනක් ඔතා තිබෙනවා. කිසියම් ආකාරයකට ඔතා තිබෙලා චුම්බක ශේෂ්ත්‍රය නිසලව තබා මේ ආමේචරයේවත් සන්නායකයේ චලිත කිරීමෙන් හෝ සන්නායකයේ නිසලව තබා චුම්බක ශේෂ්ත්‍රය චලිත කිරීමෙන් කියන මෙන්න මේ ක්‍රමවේදයට අනුව අපිට හැකියාව ලැබෙනවා කුමක් කර ගැනීමටද තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව නිර්මාණය කරගන්න. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව නිර්මාණය කරගන්න. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයේ ක්‍රියාකාරීත්වය අප මෙන්න මේ ආකාරයට විමසා බලමු. එහිදී කියනවා මේ විදිහට ප්‍රත්‍යාවර්ත ධාරා ජනක බොහෝ විට නිපදවනුයේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනක ලෙසයි. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනක ආකාරයට තමයි මේවා නිර්මාණය වෙන්නේ. මේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනක ඒවායේ සැකසුම හා ක්‍රියාවලිය මත වර්ග දෙකකි. දැන් ඔබ දන්නවා මහා පරිමාණ විදුලි බලාගාරවල නිපද වෙන්නේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරායි. සාමාන්‍ය විදුලි බලාගාරවල කුඩා ඩයිනමෝවක එකලා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රමාණවත් වෙනවා. එතකොට ලෝකයේ තියෙන වැඩිපුරම විශාල මහා පරිමාණයේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා විශාල ජව ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අදාළව. නමුත් ඊටාම කුඩා ක්‍රියාවලිය සඳහා නිවසේ තිබෙන ජෙනරේටරය, ජනක යන්ත්‍රය, කුඩා ජනක යන්ත්‍රය, ඊළඟට ගෘහස්ත ප්‍රාදේශීයව තිබෙන මේ වගේ තනිකලා එකලා ජනක උනාට මහා පරිමාණ ස්ථානවල තෙකලා භාවිතා වන බවත් සිහියේ තබා ගන්න. ඒ තෙකලා ජනක එයාගේ සිදුවන ක්‍රියාවලිය, ජව ප්‍රමාණය භාවිතා කරන අවස්ථාව අනුව නැවත ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඒවා තමයි සමමුහූර්ත ජනක සින්ක්‍රොනස් ජෙනරේටර් සහ ප්‍රේරණ ජනක ඉන්ඩක්ෂන් ජෙනරේටර්ස් විදියට ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. මොනවද? සමමුහූර්තක ජනක සින්ක්‍රොනස් ජෙනරේටර්ස් and ඉන්ඩක්ෂන් ජෙනරේටර්ස් ප්‍රේරණ ජනක ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. විදුලි ජනනයේදී විශාල ජව ප්‍රමාණයක් ලබා ගන්නා බොහෝ අවස්ථාවල යොදා ගැනුවේ සමමුහූර්තක ජනකවේ. මේ විශාල පරිමාණයේ මහා පරිමාණයේ ජව ප්‍රමාණයක් ලබා ගන්නා අවස්ථාවල ඔන්න භාවිතා වනවා දුවේ පුතේ සමමුහූර්තක ජනක නැමැති ජනක විශේෂය. දැන් අපි එනවා මහා පරිමාණ වශයෙන් භාවිතා කරන සමමුහූර්තක ජනකයක සැකසුම කෙරෙහි. මහා පරිමාණ වශයෙන් භාවිතා කරන සමමුහූර්ත ජනකයක සැකසුම කෙරෙහි. බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. මෙහිදී කියනවා චුම්බක ශේෂ්ත්‍රයට සාපේක්ෂව දඟරය හෝ දඟරයට සාපේක්ෂව චුම්බක ශේෂ්ත්‍රය හෝ චලනය කිරීමේදී ධාරාවක් හටගනී. අපි දන්නවා විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයට අනුව කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ආමේචර දඟරයයි ශේෂ්ත්‍ර දඟරයයි. දැන් කුඩා පරිමාණයේ ජනකයක් ගත්තාම කලින් පරිච්ඡේදයේ පරිදි එයාගේ ශේෂ්ත්‍ර දඟරය වෙනුවට තියෙන නිත්‍ය චුම්බකයක්. ඒ නිසා නිත්‍ය චුම්බකය එසේම තියාගෙන මැද ආමේචර දඟරය කරකවනවා. නමුත් සමමුහූර්තක ජනක ප්‍රමාණයෙන් විශාල නිසා නිත්‍ය චුම්බක භාවිතා කරමින් ශේෂ්ත්‍ර දඟරය හදාගන්න බෑ. එයත් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක්. ඒ නිසා මේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේ හෝ මැද තිබෙන ආමේචර දඟරයෙන් කුමක් හෝ නිසලව තබාගෙන එකක් චලිත කිරීමෙන් අපට මේ ආමේචර දඟරයෙන් මේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ සමමුහූර්ත ජනකය හා සම්බන්ධයෙන්. මේ සමමුහූර්තක එහෙම නැත්නම් සින්ක්‍රොනස් ජෙනරේටර්ස් වලදී වෙනවා සමමුහූර්ත ජනකවල සිදුවන්නේ සන්නායක දඟර ස්ථාවරව තබා චුම්බක ශේෂ්ත්‍රය චලනය කිරීමයි. සන්නායක දඟරය නිසලව තබාගෙන චුම්බක ශේෂ්ත්‍රය මොනවා කිරීමද? චලනය කිරීමයි. සන්නායක දඟරය නිසලව තබාගෙන ස්ථාවර තබාගෙන චුම්බක ශේෂ්ත්‍රය චලනය කිරීමක් සිදු වෙනවා. මේට හේතු විදියට ගන්න පුළුවන් සන්නායක දඟරයේ හෙවත් ආමේචරය.
ඒ කියන්නේ ධාරාව නිපදවෙන්නේ. ඒක තරමක් බර වැඩි. ඒ නිසා මේ චුම්බක ක්ෂේත්‍රය සැහැල්ලු වීම නිසා එය චලනය කිරීමට පහසුයි. දැන් අපි විදුලි බලාගාර ගත්තා. විදුලි බලාගාරවල මේ අධික ජල පහරේ ප්‍රවේගයෙන් බර වැඩි එකක් චලනය කරනට වඩා තරමක් සැහැල්ලු මේ චුම්බක ක්ෂේත්‍රය නැත්නම් ක්ෂේත්‍ර දඟරය චලනය කිරීම වාසි සහගතද නැද්ද? මෙය චලනය කිරීම වාසි සහගතයි. ඒ නිසා තමයි මොකද්ද වෙන්නේ? මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය චලනය කිරීමෙන් නිසලව පවතින ආමේචර දඟරෙන් විශාල ධාරාවක් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් එතකොට ඔබ කල්පනා කරන්න පුළුවන් සර් අපි ක්ෂේත්‍ර දඟරයට ධාරාව ලබා දෙනකොට කොහොමද ධාරාව ලබා දෙන ගමන් මේ කැරකුණාම ඇඹරෙනවනේ මේ ධාරා කොටස්. අර විදිහටම ක්ෂේත්‍ර දඟරයට ධාරාව ලබා දීම සඳහා ඇතුළුම් විලි සහ බුරුසු කියන ක්‍රමවේදය භාවිතා කරමින් නිරන්තරයෙන්ම ධාරාව ලබා දෙන අතරේ එය භ්‍රමණය වීම සිදු වෙනවා. කවුරු මගින්ද? ජල පහරේ හෝ තලබඹරේ චාලක ශක්තියෙන් මෙය කැරකෙනවා. අන්න කැරකිලා විශාල තෙකලා විදුලි ධාරාව නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහිදී කියනවා සම මුහුර්ත ජනකවල චුම්බක ක්ෂේත්‍රය ලබා ගැනීමට ස්ථීරක චුම්බක මෙන්ම විද්‍යුත් චුම්බක යොදා ගැනීම. ස්ථීර චුම්බක භාවිතා කරන්නත් පුළුවන්, විද්‍යුත් චුම්බක භාවිතා කරන්නත් පුළුවන්. නමුත් මතක තියාගන්න බහුල වශයෙන් භාවිතා කරන්නේ මොන චුම්බකද? විද්‍යුත් චුම්බකයි ප්‍රමාණයෙන් විශාල වන නිසා. බහුල වශයෙන් විදුලි බලාගාරවල විද්‍යුත් චුම්බක තමයි බහුල වශයෙන් භාවිතා කරන්නේ මේවා ප්‍රමාණයෙන් විශාල නිසා. තවත් අපි ඉස්සරහට යද්දී විශාල ජව ප්‍රමාණයක් ලබා ගන්නා සම මුහුර්තක විදුලි ජනකවල විද්‍යුත් චුම්බක මගින් චුම්බක ක්ෂේත්‍රය ලබා ගනී. අන්න විශාල ජනකවල විද්‍යුත් චුම්බක මගින් චුම්බක ක්ෂේත්‍රය ලබා ගන්නවා. මේ තන විශේෂ ලක්ෂණය තමයි සම මුහුර්ත ජනකයක් ගත්තාම එයාගේ චුම්බක ක්ෂේත්‍රය තමයි චලනය කරන්නේ. එයාගේ මොකද්ද චලනය කරන්නේ දුවේ පුතේ? චුම්බක ක්ෂේත්‍රය. පහත රූපයෙන් පෙන්වා ඇත්තේ විද්‍යුත් චුම්බක මගින් චුම්බක ක්ෂේත්‍රය ලබා ගන්නා සම මුහුර්තක විදුලි ජනකයක හරස් කැපුමකි. මේ තිබෙන්නේ සම මුහුර්තක විදුලි ජනකයක හරස් කැපුමක්. ඊටම වැදගත්. දැන් මෙයාගේ කොටස් දෙකක් තියෙනවා. භ්‍රමකය, ස්ථායුකය. භ්‍රමකය, ස්ථායුකය. ශේෂ දඟරයයි ආමේචර දඟරයයි. දැන් මේ අපි කතා කරන ආමේචර දඟරය. ආමේචර වයින්ඩින්. හොඳට බලා ගන්න. ආමේචර වයින්ඩින් එක එළියෙන් තියෙන ආමේචර වයින්ඩින් එක නිසලව තියෙනවා. ඒ නිසලව පවතින නිසා අපි ඒ කොටසට කියනවා ස්ථායුකය කියලා. ස්ටේටර්. ඒකට කියනවා මොකද්ද? නිසලව පවතින ආමේචර දඟරය ස්ටේටර් කියලා කියනවා. ශේෂ දඟරය චලනය කරන නිසා ශේෂ දඟරයට අපි කියනවා ෆීල්ඩ් වයින්ඩින් කියලා. ඒ ෆීල්ඩ් වයින්ඩින් ශේෂ දඟරය චලනය කරන නිසා අපි එකට කියනවා රොටර් කියලා. එහෙමනම් ජනක යන්ත්‍රයක වේවා සරල ධාරා මෝටරයක ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරයක මේ චලිත වන කොටස රොටර් එකත් නිසලව පවතින කොටස ස්ටේටර් එකත් ලෙස හඳුන්වනවා. ඒ ස්ටේටර් එකයි රොටර් එකයි එක්කෝ ආමේචර දඟරය වෙන්න පුළුවන් නැත්නම් ශේෂ දඟරය වෙන්න පුළුවන්. ශේෂ දඟරයෙන් චුම්බක ශේෂය නිපදවනවා. ආමේචර දඟරයෙන් ධාරාව ප්‍රේත ධාරාව ලබා ගන්නවා. ඒ දෙන්නගෙන් නිසලව පවතින එක ස්ටේටර් චලනය වන එක රොටර් විදිහට අපිට මේ දෙක වර්ග වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක මාරු වෙන්න පුළුවන්. මෙන්න මේ සම මුහුර්තක ජනකයක මේ වගේ විදිහට ඔබට තා පැහැදිලිව පේනවා මේ ඊශාව හරහා මෙයාගේ භ්‍රමකය හෙවත් ආමේචරය නිසලව තබාගෙන ශේෂ දඟරය චලනය කරන ආකාරය. මෙයාගේ ආමේචර දඟරේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය වන අතර ඒ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව කිසියම් ආකාරයකට ඉවතර අරගෙන විශාල පරිමාණ මහා පරිමාණ මේ බෙදා හැරීමේ ක්‍රියාදාමය සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ විදිහට සම මුහුර්තක ජනකයේ සම මුහුර්තක ජනකයේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ඇති කරන කොටස භ්‍රමකය ලෙස හැඳින්වන අතර සන්නායක දඟරය දරා සිටින අචල කොටස ස්ථායුකය ස්ටේටර් ලෙස හැඳින්වේ. චුම්බක ක්ෂේත්‍රය ඇති කරන්නේ භ්‍රමකයෙන්. ඇයියාට භ්‍රමකය කියන්නේ කැරකෙන නිසා. සමහර ජනකවල භ්‍රමකය ස්ටේටර් එක මාරු වෙන්නත් පුළුවන්. කැරකෙන එක භ්‍රමණය වන එක භ්‍රමකය. එයාගේ භ්‍රමකය වෙන්නේ අවස්ථාවේ චුම්බක ක්ෂේත්‍රය.
නිසලව පවතින එකට ස්ථායුකය කියලා කියනවා. එයාගේ තමයි අර සන්නායක දඟරය නිපදන විද්‍යුතය එළියට ගන්න ආමේචරයවත් සන්නායක දඟරය පිහිටා තිබෙන්නේ. විශේෂ කාරණාව. භ්‍රමකයේ සවිකර ඇති විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීමට යොදා ගන්නා සන්නායක දඟරය ක්ෂේත්‍ර දඟරය ෆීල්ඩ් වයින්ඩින් ලෙස හඳුන්වයි. ක්ෂේත්‍ර දඟරය චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරනවා. කැරකෙන එකෙන් තමයි චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරන්නේ. දෙකෙන් එකක් කොහොම හරි නිසල වෙන්න ඕනේ. එකක් චලනය වෙන්න ඕනේ. දැන් මේ කැරකෙන එක ක්ෂේත්‍ර දඟරය ෆීල්ඩ් වයින්ඩින් කියලා කියනවා. මේ ක්ෂේත්‍ර දඟරයට ලබා දෙනුවේ සරල ධාරාවක්. අන්න විශේෂ ලක්ෂණයක්. දැන් අපි ආමේචරයෙන් එළියට ගන්නේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාවක් නේ. ශේෂ දඟරයට චුම්බක ක්ෂේත්‍රයක් නිපදවන්න ඕනේ. ඒ චුම්බක ක්ෂේත්‍රය නිපදවන්න මතක තබා ගන්න ලබා දෙන්නේ සරල ධාරාවක්. ඩිරෙක්ට් කරන්ට් එකකින් තමයි මේ චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරන්නේ. ඒ නිසා අපි මේකට කියනවා සැකබීම, සකොබණය, එක්සිටේෂන්. ශේෂ්ත්‍ර දඟරයට අවශ්‍ය සරල ධාරාව ලබා දීමට අපි ලස්සන නමක් භාවිතා කරනවා. සකොබණය, එක්සිටේෂන් කියන වචනය භාවිතා කරනවා. ඊළඟට වැදගත්ම කාරණාව මතක තියාගන්න. ස්ථායකයේ ඇති ප්‍රත්‍යාවර්ත විදුලිය ජනනය කෙරෙන සන්නායක දඟර ආමේචර දඟර ආමේචර් වයින්ඩින් ලෙස හඳුන්වයි. ඒකට අපි කියනවා මොකද්ද? ආමේචර් දඟරය. එහෙම නැත්නම් ආමේචර් වයින්ඩින් ලෙස හඳුන්වයි. විදුලි ජනකවල ඇතැම් විට සිලින්ඩ්‍රාකාර භ්‍රමකයක් සිලින්ඩ්‍රිකල් රොටර් ලෙසත් ඇතැම් විට පිටතට නිරා ඇති භ්‍රමකයක් ලෙසත් නිපද වේ. චුම්බක ද්‍රව්‍ය හතරට වැඩි වන සෑම අවස්ථාවකදීම පිටතට නිරා ඇති භ්‍රමකයක් භාවිතා වේ. සිලින්ඩ්‍රාකාර භ්‍රමකයක් හෝ පිටතට නිරා ඇති භ්‍රමක භාවිතා කරමින් අන්න මේ සමමුහූර්තක ජනක නිර්මාණය වෙනවා. ඊළඟට අපි සාකච්ඡාට භාජනය කරනවා මේ අනුව ජනක යන්ත්‍රයකින් විදුලි සැපයීමක් ජනනය වීම සඳහා එම ජනකයේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කළ යුතුයි. ක්ෂේත්‍ර දඟරයේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්න ඕනේ. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්න ඕනේ. ඒ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීම, සකොබණය කිරීම එක්සිටේෂන් ලෙස හඳුන්වයි. අපි ඔබට කිව්වා මේ චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීම සඳහා ලබා දෙන්නේ මොන ධාරාවක්ද? සරල ධාරාවක්. ඩිරෙක්ට් කරන්ට් එකක්. ඩිරෙක්ට් කරන්ට් එකක් දීලා චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන අතරේ ඒ නිර්මාණය කරන චුම්බක ක්ෂේත්‍රය චලනය වෙනවා, භ්‍රමණය වෙනවා, මැද පිහිටි ආමේචරයට දැනෙනවා. අන්න මගේ වටාතෙම චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. ඒ නිසා ඇති වෙනවා මොකද්ද? ප්‍රේරණයක් ආමේචරෙන් එළියට ගන්නවා ප්‍රේරිත විද්‍යුත්කාමක බලය. ජනක යන්ත්‍රවල විවිධ ක්‍රම වර්ග කළ හැකි අතර ප්‍රායෝගිකව භාවිතා වන ජනක යන්ත්‍ර මෙම සකොබණය කරනු ලබන ක්‍රමය අනුව නිත්‍ය සැකබුම, ස්වයං සැකබුම සහ වෙන්ව සැකබුම ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් මේ ජනක යන්ත්‍රයට තෙකලා ජනක යන්ත්‍රයට ශේෂ්ත්‍ර දඟරයට අවශ්‍ය සරල ධාරාව ලබා දෙනවා. ඒකට අපි කියනවා සකුබණය. මේ සකුබණය කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි නිත්‍ය සැකබුම, ස්වයං සැකබුම, වෙන්ව සැකබුම. මොකද්ද සකුබණය ආකාර? නිත්‍ය සැකබුම, ස්වයං සැකබුම සහ වෙන්ව සැකබුම විදියට ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. මොනවද මේ ප්‍රධාන කාණ්ඩ තුනෙන් සිදුවන කාර්යය? නිත්‍ය සැකබුම අපි ඒකට කියනවා permanent excitation. නිත්‍ය සැකබුමේදී චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කර ගැනීම සඳහා භාවිතා කරන්නේ ස්ථීර චුම්බකයන්. ඕනම ජනක යන්ත්‍රයක් ඕනම ජනක යන්ත්‍රයක තෙකලා හෝ එකලා වෙන්න පුළුවන්. සම මුහුර්තක ප්‍රේරණ වෙන්න පුළුවන් ඕනෑම එකක. ඔබට මතක ඇති බයිසිකල් ඩයිනමෝව. මේ බයිසිකල් ඩයිනමෝවේ බයිසිකල් ඩයිනමෝ ගලවා බැලුවාම ඒ තියෙන්නේ නිත්‍ය චුම්බක ක්ෂේත්‍රයක්. ඒ නිත්‍ය චුම්බක ක්ෂේත්‍රය මගින් අවශ්‍ය ප්‍රේරණයට අවශ්‍ය චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරනවා නම් අපි ඒකට කියනවා නිත්‍ය සැකබුම කියලා. මොකක් කියලාද දුවේ පුතේ? නිත්‍ය සැකබුම කියලා බලන්න. මෙම ක්‍රමේදී ජනක යන්ත්‍රයේ චුම්බක බල රේඛා ඇති කිරීම සඳහා ස්ථීරක චුම්බක භාවිතා කරයි. මේට සරල උදාහරණයක් ලෙස බයිසිකල් ඩයිනමෝව දැක්විය හැක. බයිසිකල් රෝදය සම්බන්ධ වන ඩයිනමෝවේ භ්‍රමකය වන වෘත්තාකාර ස්ථීර චුම්බකයකි. අන්න වෘත්තාකාර ස්ථීර චුම්බකය තමයි භ්‍රමණය කරන්නේ. භ්‍රමණය කළා ආමේචර දඟරේ අවශ්‍ය ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදවීම සිදු කරනවා. එහිදී සැකබීම ස්ථීර චුම්බකයක් භාවිතා කරමින්.
ඊළඟට අපි එනවා එය භ්‍රමණය වන විට ස්ථීරව සවි කර ඇති ස්ථායුකයේ දඟර මගින් එම ස්ථීර චුම්බකයේ බල රේඛා කැපීම හේතුවෙන් ස්ථායුකයේ ඇති අග්‍රවල ප්‍රත්‍යාවර්ත ධාරා විද්‍යුත් ගාමක බලයක් ජනනය වේ. එයාගේ නිසලව පවතින එකට අපි කියනවා ස්ථායුකය. ස්ථායුකයේ ප්‍රත්‍යාවර්ත ධාරාවන් නිපදවනවා. ශේෂ්ත්‍රය නිත්‍ය චුම්බක ශේෂ්ත්‍රය බයිසිකලේ රෝදය මගින් කරකවීම සිදු කරනවා. එහා මෙහා ගෙන යා හැකි 50ක් මෙගාවොට් වැනි විශාල ප්‍රමාණයේ ජනක යන්ත්‍රවල ප්‍රධාන ජනක යන්ත්‍රය සකෝබණය කිරීම සඳහාද එම ඊශාවයේම තවත් ජනක යන්ත්‍රයක් ශවි කර ඇත. සකෝබණය කිරීම සඳහා වෙනම තවත් ජනක යන්ත්‍රයක් ශවි කරලා දෙනවා. එහා මෙහා ගෙන යන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයේ වගේ. ඒ ජනක යන්ත්‍රයෙන් තමයි අර චුම්බක ශේෂ්ත්‍රයට අවශ්‍ය සරල ධාරාව නිර්මාණය කරන්නේ. එහිදී අපි කියනවා මෙන්න මේ ආකාරයට ඩීසල් මගින් ක්‍රියාත්මක වන එන්ජිමක් ප්‍රධාන ජනකය සකෝබන ජනකය ස්ථීර චුම්බකය සහිත ජනකය ඊශාව වෙනම ජනකයක් භාවිතා කරලා ඒ ජනකයෙන් ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කරමින් ප්‍රධාන ජනකයේ අවශ්‍ය චුම්බක ශේෂ්ත්‍රයට අවශ්‍ය ධාරාව ලබා දීමත් සිදුවන බව තේරුම් ගන්න. ඒ සමගම එය සකෝබන ජනකය නම් මේ සකෝබන ජනකය සකෝබනය කිරීම සඳහා තවත් ස්ථීර චුම්බකයක් සහිත ජනකයක් ඊශාවයේ සවි කර ඇත. කෙටියෙන් permanent magnet generator ලෙස අපිට අර්ථකථනය කරන්න පුළුවන්. දැන් බලන්න මේ වෙනම ජනකයකුත් තියෙනවා අවශ්‍ය සරල ධාරාව නිර්මාණය කර ගැනීම සඳහා සමහර උපාංගවල. අපි දෙවන ක්‍රමයට යනවා ස්වයං සැකබුම. මොකක්ද යන්නේ? ස්වයං සැකබුම. අන්න අපි ස්ථීර සැකබුම ක්‍රමයට ආවා. දැන් අපි යනවා ස්වයං සැකබුම. ස්වයං සැකබුමේදී අදහස් වෙන්නේ මොකද්ද? නිපදවන ධාරාවෙම කොටසක් අරගෙන ශේෂ්ත්‍ර දඟරයට ලබා දෙනවා. නිපදවන ධාරාවෙම කොටසක් අරගෙන. මෙහිදී කියනවා මෙම ක්‍රමේදී ජනක යන්ත්‍රයේ සැපයුම ලබා ගැනීම සඳහා සකෝබණය කිරීම එනම ජනකයේම ජනනන විද්‍යුත් ගාමක බලයේම කොටසක් ලබා ගන්නා අතර ආරම්භක අවස්ථාවේදී සකෝබණය සිදුවන්නේ ජනක යන්ත්‍රයේ ශේෂ්ත්‍ර දඟරේ ඔතා ඇති හරේ ශේෂ වී ඇති චුම්බක ශේෂ්ත්‍රය ආධාරයෙනි. ස්වයං සැකබුමේදී නිපදවන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. එයා කොටසක් අරගෙන සරල ධාරාවක් බවට පත් කරමින් ශේෂ්ත්‍ර දඟරයට දෙනවා. ශේෂ්ත්‍ර දඟරය හදනවා. නමුත් මුල් අවස්ථාවේදී ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආරම්භයේදී අවශ්‍ය ධාරාවක් නැහැනේ චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය කරන්න. පටන් ගන්නකොට නැහැනේ. එහිදී කියනවා හරයේ ශේෂ වී ඇති චුම්බක ශේෂ්ත්‍රය භාවිතා කරමින්. හරයේ ශේෂ වෙලා තියෙන චුම්බක ශේෂ්ත්‍රය භාවිතා කරමින් තමයි මූල ආරම්භය ලබා දෙන්නේ. ඊට පස්සේ නිපදවන චුම්බක ශේෂ්ත්‍රයෙන් නිපදවන ධාරාවෙන් කොටසක් චුම්බක ශේෂ්ත්‍රය නිපදවීම සඳහා යනවා. මුල් අවස්ථාවේ කලින් පණ ගැන්වුවට ඉතුරු වී ඇති ශේෂ වී ඇති චුම්බක ශේෂ්ත්‍රයෙන් භාවිතයෙන් මෙය ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. තුන්වන අවස්ථාව තව දෙවන අවස්ථාවේ තියෙනවා මෙහෙම. එනම් මෙම ජනක යන්ත්‍රවල ඇති ශේෂ්ත්‍ර දඟර වලට බාහිරින් වෙනස් සැපයුමක් ලබා දෙන්නේ නැහැ. බාහිරින් වෙනස් සැපයුමක් ලබා දෙන්නේ නැහැ. එම ජනක යන්ත්‍රයේම ජනනන විද්‍යුත් ගාමක බලයෙන් කොටසක් ශේෂ්ත්‍ර දඟර වලට ලබා දෙනු ලැබේ. උදාහරණයක් ලෙස එහා මෙහා ගෙන හැකි 750 500 වැනි කුඩා ප්‍රමාණයේ ජනක යන්ත්‍ර මෙම සකෝබන ක්‍රමය භාවිතා වනවා. සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ ජනකවල මේ ස්වයං සැකබුම් ක්‍රමය දුවේ පුතේ භාවිතා වනවා. අවසාන වශයෙන් අපි කතා කරනවා වෙන්ව සැකබුම. මොකද කතා කරන්නේ දුවේ පුතේ? වෙන්ව සැකබුම, separate excitation. මෙහිදී ශේෂ්ත්‍ර දඟරයට අවශ්‍ය සරල ධාරාව ලබා ගැනීම සඳහා බාහිරින් පිටින් පිහිටි බැටරි ඇසුරුමක් හෝ පිටින් පිහිටි ජනක යන්ත්‍රයක සහායක් ලබා ගන්නවා. කුඩා ශක්තියක් අවශ්‍ය වෙන්නේ සකෝබණය කිරීම සඳහා එමගේ විශාල ජවයක් නිපදවා ගන්න පුළුවන් කුඩා ජව ප්‍රමාණයක් දෙන්න ඕන. ඒ කුඩා ජව ප්‍රමාණය එළියෙන් පිහිටි බැටරියකින් හෝ ජනක යන්ත්‍රයකින් ලබා දීමට අපි කියනවා වෙන්ව සැකබුම, separate excitation කියලා කියනවා. එෙහිදී කියනවා මෙම ක්‍රමයේදී සැපයුම ලබා ගන්නා ප්‍රධාන ජනක යන්ත්‍රය සකෝබණය සඳහා බාහිරින් බැටරියක් හෝ තවත් ජනක යන්ත්‍රයක් භාවිතා කරයි. එනම් භ්‍රමකයේ ඇති ශේෂ්ත්‍ර දඟරවල ඇති ඇතුළුම් වලලු හරහා සරල ධාරා සැපයුමක් ලබා දෙනු ලැබේ. දැන් ශේෂ්ත්‍ර දඟරය කොහොමත් කැරකෙනවා. මේ කැරකෙන අවස්ථාවලදී ඇතුළුම් විලි බුරුසු හරහා සරල ධාරාව ශේෂ්ත්‍ර දඟරයට ලබා දීම සිදු කරනවා. මේ සරල ධාරාව ශේෂ්ත්‍ර දඟරයට ලබා දීම සමග
අන්න සැකවීම සිදු වෙලා ආමේචර දඟරේ නිසලව පවතින ආමේචර දඟරේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් නිපද වෙනවා. මෙන්න මෙය සැකබීමයි. දැන් ඔන්න අපි ප්‍රත්‍යාවර්ත ධාරාව තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ඇතිවන ආකාරය දුවේ පුතේ සාකච්ඡා කරා. සැකබීම ක්‍රියාවලිය සාකච්ඡා කරා. අපි ඊළඟට බලමු තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාවේ මූලික ලක්ෂණ. අප තුන්වන පරිච්ඡේදයේ හමුවේදී ඔබ සමග තවදුරටත් මේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාවේ නැත්නම් තෙකලා ජනකවල නිපදවන මේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාවේ ලක්ෂණ සාකච්ඡා කරමින් ඉදිරියට ගමන් කරමු.